වේලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය මොහන් පෙරේරා ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ඇෆ්ගනිස්තානයේ බෞද්ධෝර්මයන් ආරක්ෂා කිරීමට ජගත් සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුයයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. කොවිඩ් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනාධිපතිතුමාගේ කතාවෙන් ලෝකයටම බලපාන කරුණු කිහිපයක් ඉස්මතු කළ බව නීතිඥවරු පෙන්වා දෙති. දරුවන්ගේ එන්නත්කරණය විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පාසල් ආරම්භ කිරීමෙන් පසු කොවිඩ් පැතිරීම වැළැක්වීමට එන්නත්කරණය වැදගත් බව වෛද්‍යවරු කියති. ෆයිසර් 3 වැනි මාත්‍රාවක් සඳහාද එන්නත් තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි. කට්නායක ගුවන් තොටුපළේ විශේෂ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය දැන් විවෘතයි. මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් සඳහා දහසක් දක්වා ඉහළට. මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් සංඛ්‍යාව දහසක් දක්වා ඉහළට. ඉන්දියාවේ කොවිඩ් වලින් මියගිය අයගේ පවුලකට රුපියල් 50,000ක්. තම රටට ජාත්‍යන්තර තරග ලබා ගැනීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සභාපති ලෝක සංචාරයක් ආරම්භයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඇෆ්ගනිස්තානයේ බෞද්ධෝර්මයන් ආරක්ෂා කිරීමට ජගත් සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් එතුමා මේ බව කීවේය. ඇෆ්ගනිස්තානයේ බෞද්ධෝර්ම රාශියක් පවතී. එරට බලය ලබාගෙන ඇති තලිබාන් සංවිධානය මීට පෙර බාමියන් බුදු පිළිම විනාශ කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා තිබේ. මෙය වසර 2030දී තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටද බලපෑමකි. සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ දේ අත්‍යවශ්‍ය බව එතුමා කියා සිටියේය. කොවිඩ් අභියෝගයේ ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද ජනාධිපතිතුමා පැහැදිලි කරය. මෙරට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ. ජනාධිපතිතුමා ජගත් සමුළුව අමතා කළ කතාවේදී ලෝකවාසී සියලු දෙනාට බලපාන කරුණු කිහිපයක් ඉස්මතු කළ බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව එන්නත් නිෂ්පාදනය නොකළත් එන්නත්කරණය අතින් සියලු රටවල් අභිබවා ඇත. රටට අවශ්‍ය වන්නේ දීර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි තිරසර සංවර්ධනයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ 76 වන සැසිවාරයේ අමතා කර කතාවේ ඉතා පැහැදිලි ලෙසම අද එක්සත් ජාතීන්ගේ සංගමේ සමාජිකයන් සහ සමාජිකයන් නොවන මුළු මහත් ලෝකවාසීන් සියලු දෙනාටම බලපාන ඉතාමත්ම හදිසි වැදගත් ප්‍රශ්න ගැන යොමු කරලා තියෙනවා. රටවල් සියලු දෙනාටම එක හා සමානව දැනට බලපාන හදිසිම ප්‍රශ්නේ තමයි හැකි ඉක්මනින් මේ උවදරින් මේ වසංගතයෙන් ලෝක වසංගතයෙන් බේරෙන්නේ කොහොමද කියන එක. ඒක ඉතා පැහැදිලි ලෙස දැනට තියෙන සරල උත්තරය තමයි හැකිතාක් දුරට නිසි පරිදි එන්නත් කිරීම. ඒක ගැන එතුමා පැහැදිලි ලෙසම තවදුරටත් කියපු කතාව ඉතාමත් අගය කළ යුතුයි. අපිට දැනට අවශ්‍ය වෙලා තියෙන්නේ සිරසාර සංවර්ධනයක්. ඒ කියන්නේ දිගටම පවත්වාගෙන යා හැකි සංවර්ධනයක්. මේ රටේ දේවල් තමන්ගේ රටවල දේවල් තමන් රටේම හදාගෙන වෙනත් රටවලට ණය නොවි හැකිතාක් දුරට විද්‍යාවේ දියුණුව අනුව සංවර්ධනය කිරීම. ඉතින් ඒ නිසා මේ ඊටම අගය කළ යුතු දෙයක්. ඒ වගේම රට වෙනුවෙන් තමයි මේ කතා කළේ රටේ නායකයා මේ අවස්ථාවේ. ඉතින් ඒක හැම කෙනාම බලාපොරොත්තු වෙන දේ තමයි එයින් අදහස් කළේ. මෑත කාලයේදී රාජ්‍ය නායකයෙකු ජාත්‍යන්තරය හමුවේ කළ වැදගත්ම කතාව ජනාධිපතිතුමා ඊයේ සිදු කළ බව මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරානක මහතා පවසයි. රටේ ඉදිරි ගමන් මඟ සහ සංවර්ධන කටයුතු පවත්වාගෙන යන ආකාරය ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
කාන්තා අයිතින් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගද විස්තර කෙරුණි. මේක මේ මෑත කාලේ අපේ රටේ රාජ්‍ය නායකයෙක් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කරපු වැදගත්ම කතාවක් හැටියට මට කියන්න පුළුවන්. ලංකාවේ අද හැම අංශයකම කාන්තාවන් පිරිමින් අභිභවා ඉදිරියට අවිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශ ගත්තොත් උසස් අධ්‍යාපන ලැබෙන සංඛ්‍යාව ගත්තොත් අති බහුතරයක් කාන්තාව. රාජ්‍ය සේවය ගත්තොත් එහෙමයි. හැම අංශයක්ම කාන්තාවන්ට විවෘත වෙලා තියෙනවා. ඕනෑම තනතුරක මුදුන් පෙත නැගීම හැකියාව මේ රටේ කාන්තාවන්ට තියෙනවා. ලෝකේ පළමුවෙනි අගමැතිනිය බිහි කරේ ලංකාවේ. සිරිමාව මැතිනිය. පළවෙනි ලෝකේ විද්‍යාගේ ජනාධිපතිනියක් බිහි කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති වශයෙන් කාන්තාව පත් වෙන අවුරුද්දකීපකට ඉස්සෙල්ලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තනතුර අග්‍රවිනිශ්චයකාර දුරියටත් කාන්තාව පත් වෙන මේ රටේ. හැම අංශයකම කාන්තාවන්ට දොරවල් විවෘත වෙලා තියෙනවා. වෙන රටවල් වල තියෙන සත්‍ය අපේ රටේ නැහැ. දරුවන් එන්නත් කිරීම හෙට සිට ඇරඹේ. පළමුව කොළඹ රිජ්වයාර්යා ළමා රෝහලේදී එම කටයුතු සිදු කෙරේ. ආබාධ සහ සංකූලතා ඇති දරුවන්ට පළමුව එන්නත ලබා දීමට නියමිතයි. කෙසේ නමුත් මෙම වැඩපිළිවෙලට සමාජයේ සූදානම් නොමැති බවක් පෙනී යන බව වෛද්‍යවරු කියති. විවිධ මතවාද, මිත්‍යා විශ්වාස, වෙනත් රටවල වැරදි පරිවර්තන කියවීම සහ සිදුවීම් ඊට බලපා තිබේ. තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන්ට වගකීමක් තිබේ. පාසල් දරුවන් ඉලක්ක කොට එන්නත් කිරීමේ වැඩසටහන ළඟදීම ආරම්භ කෙරේ. එහිදී වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත ලබා දෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. දැන් අපි ඉතාමත්ම සාර්ථකව අවුරුදු 20ට වඩා වැඩි වයසේ ඉන්න බහුතරයක් දැන් එන්නත් කරගෙන යනවා. එතකොට මේ කට්ටියගේ තමයි විවිධාකාර වූ සංකූලනතා කියලා. ඒ සංකූලනතා තුළින් තමයි මේ රෝගී තත්ත්වයේ තීව්‍රභාවය වැඩි වෙන්නේ. එතකොට ඒ සංකූලනතා අඩු කරලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්පිරිතාල වලට ICU වලට තියෙන ඒ පීඩනය අඩු කරලා මේක පාලනය කරගත හැකි තත්ත්වයකට දැන් පත් කරගෙන එනවා. මේ තත්ත්වය තමයි ලෝකේ හැමතැනම අනුගමනය කළේ. වැඩි වයස් කාණ්ඩේ ඉඳලා වැඩි අවදානමක හිටිය රෝගී තත්ත්වයෙන් අවදානමකට ලක් වෙන්න පුළුවන් කට්ටියට තමයි මේක දීගෙන ක්‍රමානුකූලව පහළට බහගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකත් එක්ක දැන් අපිට ඉතුරුලා ඉන්නේ අතරම පාසල් පද්ධතිය පිට බැලුවොත් අවුරුදු 18ට වඩා වැඩි ළමයි තමයි ප්‍රධාන වශයෙන් තරුණයෝ තමයි ඇත්තටම ඉන්නේ. ඒතර මම හිතන්නේ ඒ කට්ටිය සම්පූර්ණයෙන් වශයෙන්ම දැන් කරගෙන යාම ආරම්භ කරනවත් එක්කම අපි දකින්න දෙයක් තමයි දරුවන් අතරත් යම් ප්‍රමාණයකට කොවිඩ් රෝගය දැන් පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඒකේ තීව්‍රතාවය බලපෑම සාමාන්‍ය නිරෝගී දරුවන්ට වඩා හුඟක් වෙලාට ඇති වෙලා තියෙන්නේ සංකූලනතා තියෙන දරුවන්ට. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී පැවසුවේ කොරෝනා හේතුවෙන් මියගිය රෝගීන්ගෙන් 90%කට වැඩි පිරිසක් එන්නත ලබා නොගත් අය බවයි. විෂ බීජ වලින් වැළඳෙන රෝග සහ බෝ නොවන රෝග ඇති අයට කොවිඩ් රෝගයෙන් දැඩි සංකූලතා ඇතිවිය හැකිය. එන්නත ලබා දීමේ මූලික අරමුණ ප්‍රතිශක්තිකරණය පමණක් නොව මරණ සංඛ්‍යාවද අඩු කිරීම වෙයි. එන්නත් ලබා දීම මගින් රෝගය පැතිරීම වැළැක්විය හැකිය. මේ වන විට එන්නත් මිලියන 30කට වැඩි ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. ළමයි ලක්ෂ 60ක් සිටිති. දරුවන් එන්නත් කිරීම මගින් පාසල් ආරම්භ කිරීමෙන් පසු රෝගයේ පැතිරීම පාලනය කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. කොරෝනා වෛරසය බෝවන රෝගයක් වුණාට ඒ රෝගයෙන් මැරෙන අය 96.2%ක්ම මැරෙන්නේ බෝවන රෝගයක් තිබ්බොත්. එතකොට ඒක නිසා මේක ට්වින් එපිඩමික් එකක්. මෙතන වසංගත දෙකක් අපිට එකසරේ පහර දෙනවා කියන එක තමයි ලෝකයේ දරන මතය. ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම පමණක් නෙමෙයි මේ එන්නත්කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි මේ රෝගයෙන් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම මේකෙන් බලාපොරොත්තු වෙන. ඒක නිසා තමයි අපි එන්නත්කරණයේදී කිව්වේ මරණ සංඛ්‍යාව වැඩි අය තමයි 60ට වැඩි අය, බෝනවන රෝග තියෙන අය කියන අයව දැඩි අවධානයක් කරලා එයාට ප්‍රමුඛතාවයක් දීලා එන්නත්කරණයට යන්නට කියලා කිව්වේ මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න. දෙවෙනි එක තමයි මේ රෝගේ පැතිරීම අඩු කර ගැනීමෙන් ක්‍රමවේදයක් හැටියටත් පාවිච්චි කරනවා. ඒ පැතිරීම අඩු කරගන්නට අපිට පුළුවන් වෙන්නේ එන්නත්කරණයේ ප්‍රතිශතය ඉහළ යනකොට. ජනාධිපතිතුමා විශේෂයෙන්ම පුද්ගලිකව මැදිහත් වෙලා මිලියන් 30ක් පමණ එන්නත් ප්‍රමාණයක් ලංකාවට ආවා කියන්නේ. ලංකාවේ ජනගහනය මිලියන් 22යි. එතකොට එතනින් මිලියන 30ක් කියන්නේ අපි මාත්‍රා දෙකක් දෙන්න ඕන හින්දා මිලියන් 15ක් පමණ ප්‍රමාණයක් අපිට එන්නත්කරණය කරන්න පුළුවන්.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ මෙරටට ලැබුණු එන්නත් මාත්‍රා අතරින් ලක්ෂ 65කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබී ඇති බවයි. දරුවන්ගේ එන්නත් සඳහා මේ මාසයේදී අදාළ ආයතන සමග ගිවිසුම් ගත විය. ඒ යටතේ ලක්ෂ 40ක ෆයිසර් එන්නත් තොගයක් ලැබී තිබේ. එම එන්නතේ තවත් මිලියන 14ක් අවශ්‍ය නම් ලබා ගැනීමට ගිවිසුම් ගත වී තිබේ. ඒ අනුව තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය නම් ලබා දිය හැකි බවද ඒ මහතා කියයි. ලබන මාසයේ නිමා වන විට එන්නත් කටයුතු අවසන් කිරීම අපේක්ෂාවයි. පසුගිය කාලයේදී විවිධ ආබාධ සහ සංකුලතා ඇති දරුවන් කොරෝනා රෝගයෙන් මියගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේය. දරුවන්ගේ එන්නත්කරණය රෝහල් මගින් පමණක් සිදු කිරීමට බලාපොරොත්තු වේ. විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ එම එන්නත්කරණය සිදුවේ. එම නිසා පැකිලීමකින් තොරව දරුවන් එන්නත්කරණයට රැගෙන එන්නයි ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි. කටුනායක ගුවන් තොටුපළේ විශේෂ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය දැන් මගින් සඳහා විවෘතයි. ලබන සෙනසුරාදා සිට එම පරීක්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒ අනුව වෙනත් රටකින් මෙරටට පැමිණෙන අයට පැය 3ක් තුළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබේ. එම ප්‍රතිඵලය අනුව හෝටල්වල නිරෝධායනය වීමකින් තොරව නිවෙස් කරා යාමට ගුවන් මගින්ට අවස්ථාව ලැබේ. ඉදිරි කාලයේදී මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ආයතනයේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විශ්වාසය පළ කරයි. මේ වන විට දිනකට සංචාරකයන් 1000කට ආසන්න පිරිසක් පැමිණේ. නව PCR මධ්‍යස්ථානය ඔවුන්ට විශාල සහනයක් වනු ඇත. සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක්ද දැන් ආරම්භ කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. විදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලය වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වේ. ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාල සීමාව දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරේ. එම පනත් කෙටුම්පත ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ. ජගත් සංඥා භාෂා දිනය අදයි. ඒ නිමිත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. අද පෙරවරුවේ එය විවෘත විය. අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතාගේ සංකල්පයකට අනුව ඒ ක්‍රියාවට නැන්වුණේ. එහිදී අදහස් දැක් වූ අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා පැවසුවේ ජන සංනිවේදනයේදී එවැනි කිසිදු අයගේ සිත් නොරිදා ක්‍රියා කිරීම වැදගත් බවයි. ශිෂ්ටාචාරය නව මානයකට ගෙන යාම අවශ්‍ය වේ. ආබාධ සහිත ඕනෑම අයෙකුට සවන් දීම යුතුයකමකි. ඔවුන්ට උදව් කළ යුතුය. ජනගහනයෙන් 8.7% ආබාධිත ප්‍රජාව වේ. ලෝක ජනගහනයෙන් 15% කුමන හෝ ආබාධයකට ලක්ව ඇත. ඒ සියලු දෙනා වෙනුවෙන් පිළිගැනීමක් අවශ්‍ය බව ඇමතිවරයා අවධාරණය කළේය. භාෂාවේ උච්චතම රූපකය තමයි වචනය. අපි කොහොමද වචනය භාවිතා කරන්නේ? අපි වචන භාවිතා කිරීමෙන් කාගේ හරි හිත රිදෙනවද? හිත රිදෙනවා නම් අපි මේ භාෂාව ඒ වචනය පාවිච්චි කිරීමෙන් වළකින්නට ඕනේ. අපි දැනුවත්ව නෙමෙයි නොදැනුවත්ව කොයිතරම් හිත රිදෙනවද? හිත රිද්දවනවද? අපේ භාෂාව උතුම් භාෂාවක්. පසුව එකතු වෙච්ච උපමා, උපමේය, රූපක, පිරුළු මොනතරම් තියෙනවද මේ ආබාධයක් සහිත මගේම සහෝදර පුරවැසියට රිදෙන. මම ඔබට රිදීමක් ඇති කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ උදාහරණ කියලා. ජාතික සංස්කෘතික මංගල්‍ය කියලා කියන අපේ බක්මහේ මහා සංස්කෘතික මංගල්‍ය අවුරුදු උත්සවයකට ගියත් තරඟ 2-3ක් තියෙනවා. නම් කළා තියෙන්නේ ආබාධයක් සහිත අපේ සහෝදරයට රිදෙන විදියට. එසා අමාත්‍යංශ විදිහට අපේ වගකීම තමයි අපි සිළු දෙනාම එකතු වෙලා මේ සහෝදර පුරවැසියෙක්ට රිදීමක් ඇති නොවන ආකාරයට භාෂාව හැසිරීම සහ ඒකට නෛතික අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වචන සංග්‍රහය මාධ්‍ය භාවිතාවට උචිත ආබාධයන් සහිත සහෝදර පුරවැසියන්ට උචිත වූ වචන ඒ පාරිභාෂික
ශබ්දකෝෂයක් ලෙස නෛතික මුහුණුවරකින් දෙන්න පුළුවන් නම් අපි ඒක කරන්නට ඕනේ. සුරකිමු ගංගා වැඩසටහන ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනටද මනා අත්වලක් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ජගත් සංවිධානයේ මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය ලෙස නම් කර තිබේ. ලෝක ව්‍යාප්තව ඇති පරිසර පද්ධති ආරක්ෂා කිරීම, විනාශ කිරීම වැළැක්වීම සහ නැවත ප්‍රතිස්ථාපනය කිරීම එහි අරමුණයි. මෙරට සංවේදී පරිසර කලාප හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්ද දැන් ආරම්භ කර තිබේ. මානෑව, ගල්නෑව, ගඟේ වාඩිය සහ එළුවන් කුලම එසේ හඳුනාගත් කලාප කිහිපයකි. මැණික්ගඟ සංරක්ෂණය මගින් එම ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කෙරේ. කැලණිගඟ සීතාවක සිට පෑලියගොඩ දක්වා විශේෂ පරිසර සංරක්ෂණ කලාපයක් ලෙස නම් කෙරේ. මේ වසර නිමාවන විට ගෝලීය උණුසුම ඉහළ යාම 2% වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට නිර්දේශිත එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමටද පරිසර අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර ඇත. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට කාබනික වගාව දියුණු කිරීමට යුරෝපා සංගමයේ සහාය ලැබෙයි. එම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනී කොරියා නිවුනස් මහත්මිය ඒ බව සඳහන් කළේයි ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසයි. යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන ආයතනවල නියෝජිතයන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව පවසා ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 415කදී අදත් කොවිඩ් මර්ධනයෙන් නැත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. www.health.gov.lk මගින් එම ස්ථාන ලබාගත හැකිය. මිත්‍යා මත සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි ළඟම ස්ථානයෙන් එන්නත ලබා ගන්නේ අමාත්‍යාංශයේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. විදෙස් පුවත්. කොවිඩ් පිළිබඳ ලෝක එන්නත්කරණය සම්බන්ධයෙන් ලබන වසරේ ඉහළ පෙළේ සමුළුවක් පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති අබ්දුල්ලා සාහිඩ් පවසයි. කොවිඩ් වලට එරෙහිව ලොකුම ආරක්ෂාව ලැබෙන්නේ එන්නත්කරණයේදී. ලෝකයේ නැවත විවෘත වන්නේ ජනතාව ඊට ලබා දෙන සහයෝගය මතයි. සියලුම ලෝකනායකයන් එකම මතයක සිට එන්නත තම ජනතාවට ලබා දෙන්නේ නම් ලෝකය යලි යථාවත්වයට පත්වනු ඇතැයි ඒ මහතා කියා සිටියේ. අමරිකාව ෆයිසර් එන්නතේ බූස්ටර් මාත්‍රාවක්ද එරට වයස් ඛණ්ඩ කිහිපයකට අනුමත කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 65ට වැඩි අයට සහ තවත් වෙනත් නිදන්ගත රෝග ඇති අයට එම මාත්‍රාව ලබා දෙනු ඇත. ෆයිසර් එන්නත මීට මාස 6කට කලින් ලබාගෙන ඇතිනම් බූස්ටර් මාත්‍රාව ලබාගත හැකිය. කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ පවුලකට හෝ ඥාතීන්ට ඉන්දිය රුපියල් 50,000ක් ගෙවීමට එරට ඉන්දිය රජය සූදානමින් සිටී. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මරණයට හේතුව කොවිඩ්යයි සහතික කර තිබේ නම් මුල්‍ය ආධාරය පිරිනැමේ. මෙම මුදල් ප්‍රාන්ත රාජ්‍ය ආපදා ප්‍රතිචාර අරමුදලින් පිරිනැමේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ගාලුවරය දියුණු කිරීමට සැලැස්මක් සකස් කර ඇත. ඒ සඳහා ඩොලර් මිලියන 175ක් වැය කිරීමට නියමිතයි. සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක කොට එය ගාල්ල කලාපීය වාණිජ්‍ය වරායක් බවට පත් කිරීම අරමුණයි. දැනට මිට 10ක් ගැඹුරු එම වරායේ දිය කඩනය මිට 20ක් දක්වා ගැඹුරු කෙරේ. එහි සමස්ත සංවර්ධන සැලැස්ම පිළිබඳ සක්‍රියතා අධ්‍යයනය අවසන් කර ඇත. ක්‍රීඩා පුවත්. එක්දින තරගාවලියකට ආරාධනා කිරීම සඳහා තමා මේ සතිය අගදී පාකිස්තානයට පැමිණෙන බව ඇෆ්ගනිස්තාන නව ක්‍රිකට් සභාපති අසිසුල්ලා ෆස්ලි සඳහන් කරයි.
තලිබාන් සංවිධානය එරට රජයක් පිහිටුවීමත් සමග බොහෝ කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ හා තරග වැදීම පිළිබඳව දෙවරක් සිතීමට අවධානය යොමු කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ රෙගුලාසිය අනුව පිරිමි ජාතික කණ්ඩායමට අමතරව සක්‍රීය කාන්තා කණ්ඩායමක්ද තිබිය යුතුය. ආණ්ඩුමාරුව ඇෆ්ගනිස්තානයේ ටෙස්ට් තරග සඳහා සහභාගී වීමේ අනාගතය ප්‍රශ්න කර තිබේ. තලිබාන් සංවිධානය මෙතෙක් කාන්තාවන් ක්‍රීඩාවේ නියැලීම පිළිබඳව ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර නොමැත. පාකිස්තාන සංචාරයෙන් පසු තමා අනිකුත් කලාපීය ක්‍රිකට් බලවතුන් හමු වී තරග සංවිධාන කරන බව ඔහු කියයි. ඉන්දියාව බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත ඉදිරි සති කිහිපයේදී යාමට ඔහු අපේක්ෂා කරයි. ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යොදාගෙන තිබූ තරගාවලිය කොවිඩ් සහ ප්‍රවාහන ගැටලු හේතුවෙන් අවලංගු විය. එම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට අවධානය යොමු කර ඇතැයි ෆස්ලේ කියයි. එය 2023දී ලෝක කුසලානිය සඳහා එක්දින ලීගයේ කොටසකි. තලිබාන් සංවිධානයේ කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදුනහොත් නොවැම්බර් මාසයේ ඇෆ්ගනිස්තානයේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අවලංගු කරන බව ඔස්ට්‍රේලියාව අනතුරු අගවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකින් පසුගිය කාලේ විශාල කැපවීමකින් ඉදිරි ලෝක කුසලානිය වෙනුවෙන් පුහුණුවීම් කළ බව ප්‍රධාන පුහුණුකරු මිකි ආතර පවසයි. විශේෂයෙන් ආකල්පමය වෙනසක් මගින් කණ්ඩායම දියුණු වී තිබේ. සුපිරි 12 වටේට ඇතුළත් වීමට පෙර සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. මුලින් එය ජය ගැනීම අපේක්ෂාවයි. වෙනදාට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ එකමුතුකම තරග ජයග්‍රහණයට ඉවහල් වන බව ඔහු කියා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. තිරසිර කෘෂිකාර්මික ක්‍රමෝපායන් දිරිගැන්වීමට වටවල වැවිලි සමාගම ඉදිරිපත් වේ. උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කරන වටවල ඩයිරි ලිමිටඩ් ගොවිපලේ කාබනික පොර නිෂ්පාදනයද දැන් ආරම්භ කර ඇත. එහිදී ඝන මීටර 4000කට වැඩි ගොම පොහොර මෙට්‍රික් ටොන් 750ක් පමණ නිෂ්පාදනය කරනු ඇත. නාකියාදෙනියේ පාම් තෙල් නිෂ්පාදන සමාගමේ අතුරුඵලද පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. ඒවා ඉදිරියේදී වෙළඳපොලේ අලවිය සඳහාද එක් කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ දළදේශ නිෂ්පාදිතයේ වර්ධනය 4.1% ලෙස අනුමාන කළත් එම වේගය 3.4% දක්වා අඩු වනු ඇතැයි එම බැංකුවේ නවතම වාර්තාවක දැක්වේ. මෙම තත්ත්වයට ලබන වසරේ වර්ධන පුරෝකථනයේද 3.6 සිට 3.4% දක්වා අඩු වී ඇත. එමෙන්ම දකුණු ආසියාවේ වර්ධන වේගය මේ වසරේදී 9.5% වනු ඇතැයි කලින් ඇස්තමේන්තු කර තිබුණත් නව ඇස්තමේන්තු අනුව එය 8.8% දක්වා අඩු කර ඇත. මේ වසරේ අප්‍රේල් මාසයේදී එම බැංකුව සඳහන් කළේ ලබන වසරේදී දකුණු ආසියාව 6.6% ආර්ථික වර්ධනයක් උදා කරගනු ඇති බවයි. ඒත් නවතම වාර්තා අනුව එය ලබන වසරේදී 7%කින් වර්ධනය වනු ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව
මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතු දිස්ත්‍රික්කයෙන් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. යලිත් සිරස්තල ඇෆ්ගනිස්තානයේ බෞද්ධර්මයන් ආරක්ෂා කිරීමට ජගත් සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. කොවිඩ් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනාධිපතිතුමාගේ කතාවෙන් ලෝකයටම බලපාන කරුණු කිහිපයක් ඉස්මතු කළ බව නීතිඥවරු පෙන්වා දෙති. දරුවන්ගේ එන්නත්කරණය විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පාසල් ආරම්භ කිරීමෙන් පසු කොවිඩ් පැතිරීම වැළැක්වීමට එන්නත්කරණය වැදගත් බව වෛද්‍යවරු කියති. ෆයිසර් 3 වෙනි මාත්‍රාවක් සඳහාද එන්නත් තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පවසයි. කටුනායක ගුවන්තොටුපළේ විශේෂ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය දැන් විවෘතයි. මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළට. ඉන්දියාවේ කොවිඩ් වලින් මියගිය අයගේ පවුලකට ඉන්දිය රුපියල් 50,000ක්. තම රටට ජාත්‍යන්තර තරග ලබා ගැනීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සභාපති ලෝක සංචාරයක් කරඹයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමාප්තයි. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස 6ට.